භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට අද අපිට තියෙන්නේ ධම්මසංගණි ප්‍රකරණ ටික මූලික කරුණු වල 21 නේද? එතනදී අපි කළා අජ්ජත් ධම්මා බහිත ධම්මා අජ්ජත් බහිත ධම්මා කියලා. අද අපිට තියෙන්නේ කතමේ ධම්මා අජ්ජත්තාරම්මන කතමේ ධම්මා බහිද්ධාරම්මන කතමේ ධම්මා අජ්ජත් බහිද්ධාරම්මන. එතකොට ආධ්‍යාත්මික ආරම්මනෝ ධර්මය මොනවද? බාහිර ආරම්මනෝ ධර්මය මොනවද? ආධ්‍යාත්මික බාහිර ආරම්මන ධර්මය මොනවද කියන කාරණාව. එතකොට එතනදී කතමේ ධම්මා අජ්ජත්තාරම්මන ආධ්‍යාත්මික ආරම්මන මොනවද කියලා අහනකොට අජ්ජත් ධම්මේ ආරම්භයේ උපජ්ජಂತಿ චිත්තචේසික ධම්මා මේ ධම්මා අජ්ජත්තාරම්මන. ආධ්‍යාත්මික ධර්මයන් ආරම්භය යම් චිත්තචෛතසික ධර්මයක් උපදීන මෙන්න මේ චිත්තචෛතසික ධර්ම වලට කියන මොකද්ද? අජ්ජත්තාරම්මන කියලා. කතමේ ධම්මා බහිද්ධාරම්මන බහිද්ධා ධම්මේ ආරම්භ යේ උපජ්ජಂತಿ චිත්තචෛතසික ධම්මා මේ ධම්මා බහිද්ධාරම්මන. බාහිර ධර්මයන් ආරම්භය යම් චිත්තචෛතසික ධර්මතා ටිකක් උපදීන මෙන්න මේ ටිකට කියනවා බාහිර ආරම්මන කියලා. අජ්ජත් බහිද්ධා ධම්මේ ආරම්භ යේ උපජ්ජಂತಿ චිත්තචෛතසික ධම්මා මේ ධම්මා අජ්ජත් බහිද්ධාරම්මන. එතකොට ආධ්‍යාත්මික වූ බාහිර වූ ධර්මයන් ආරම්භය යම් චිත්තචෛතසික ධර්මතා ටිකක් උපදීන මෙන්න මේ චිත්තචෛතසික ධර්මතා ටිකට කියනවා අජ්ජත් බාහිර ආරම්මන කියලා. එතකොට මේකෙදි නික්ෂේප කාණ්ඩයේ වචනාර්ථය දැනගෙන අපි පොඩ්ඩක් අත්තරතා කාණ්ඩයෙන් බලමු. හරියට මජ්ජත්තාරම්මන නියතියකින් ඒ කියන්නේ නියම විදිහට පනවන්න පුළුවන් මොන තැනකින්ද? ප්‍රභේද වශයෙන් වෙනස් වෙන්නේ මොන වගේ තැන්වලද? ආධ්‍යාත්මික ඒකාන්ත කොට පනවන්න පුළුවන් මොන වගේ තැනකින්ද? ඒ වගේම ආධ්‍යාත්මික බාහිර වෙනස් වීම පවතින මට්ටම මොන වගේද කියන කාරණාව හම්බ වෙනවා අපිට අටකතා කාණ්ඩයේදී. කතමේ ධම්මා අජ්ජත්තාරම්මන විඥානං ඡායතන නේව සංඥා නාසඤ්ඤායතන ඉමේ ධම්මා අජ්ජත්තාරම්මන. අජ්ජත්තාරම්මන කියලා කියන්නේ ඒකාන්ත වශයෙන් කිය යුතුයි. මේ වචන කියන්නේ වෙනස් වෙන්නේ. ඒකාන්ත වශයෙන් කිය යුතුයි අජ්ජත්තාරම්මන කියලා මොකද්ද? විඥාන ඡායතනයයි නේව සංඥා නාසඤ්ඤායතනයයි. බහිද්ධාරම්මන. එතකොට කතමේ ධම්මා බහිද්ධාරම්මන රූපාවචර ටික චතුත්ථක ධ්‍යාන කුසලතෝච විපාකතෝච කිරියතෝච චතුත්ථ ධ්‍යානස විපාකතෝ ආකාසඤ්ඤායතනං චත්තාර මග්ග අපරයපන්න චත්තාරි සාමාන්‍ය ඵලානි මේ ධම්ම බහිද්ධාරම්මන. මේ ධර්මයේ බාහිර ආරම්මණය. රූපං තපිත්ව සබ්බේව කාමාවචර කුසල අකුසල අව්‍යාකත ධම්මා රූපාවචර චතුත්ථ ධ්‍යාන කුසලතෝච කිරියතෝච මේ ධම්මා සිය අජ්ජත්තාරම්මන සිය බහිද්ධාරම්මන සිය අජ්ජත් බහිද්ධාරම්මන. ආකින්චායතනං නවත්තබ්බං අජ්ජත්තාරම්මනාපි බහිද්ධාරම්මනාපි අජ්ජත් බහිද්ධාරම්මනාපි රූපංච නිබ්බානංච අනාරම්මන. රූපය නිවන ආරම්මන වේදකින් කතා කරන්න එපා. හරිද? ඊට පස්සේ දැන් අපි මෙතනදී බලමු
ඇයි විඥාන ඡායතනය නේව සංඥා නාසඤ්ඤායතනය යජ්ජතරමණයි කියලා කිව්වේ? යම් කිසි විඥාන ඡායතනය නේව සංඥා නාසඤ්ඤායතනය කියලා කියන්නේ අරූපාවචර ධ්‍යාන. එතනදී දැන් චතුත්ථ ධ්‍යානය දක්වා හිත වඩලා ඒ චතුත්ථ ධ්‍යානයේ පාදක කරගෙන අනන්තෝ ආකාශෝ කියලා අනන්ත වූ ආකාශය ආවර්ජනා කරලා ආකාශය අනුවගේ සංඥාව උපදවා ගන්නවා. ඒකට ඒක බාහිර. යම් වෙලාවකදී අනන්ත අවකාශයේ සිතින් වතුරලා සිය සිතින් අවකාශය ග්‍රහණය කරගෙන අල්ලගෙන බලලා ඊට පස්සේ යාට තේරෙනවා තව හොඳට වැඩුණාම මුළු අවකාශයම හිස් බව ශුන්‍යතාවයේ රික්ත බව කියන ටික අවකාශයේද හසු වෙන්නේ හිතට නේද? එහෙනම් හිතම ශ්‍රේෂ්ඨයි විඥානෙම විශාලයි නේද අවකාශයට වඩා කියලා අපහරනවලු. විඥානං අනන්තං විඥාන ඡායතනය කියලා. දැන් ආකාශය අනන්තයි කියලා බැලුවට පස්සේ ඒකේ හිස් බව රික්ත බව වඩලා ඊට පස්සේ මුළු ආකාශ අනන්ත වූ අවකාශයේම හිතෙන් පතුරලා. එතකොට අවකාශය හිතෙන් දැනගන්න පුළුවන්. අර කිව්වේ ළමයි කිව්වා ඇයි මොඩයි ඔක්කොම බලන්න පුළුවන් මේ ඇහෙන් නම් ඇහැ ලොකුයි ඒවට වඩා ඒ වගේ ආකාශය අනුව හිත මෙහෙवला ඒක ප්‍රණීත භාවයට වැඩුණාම ඊට පස්සේ තමා පැත්තට හැරෙනවා. ඒ කියන්නේ තව පැත්ත කියන්නේ මේ අවකාශය දැනගත්තෙත් හිතෙන් නම් හිතම ප්‍රණීතයි, හිතම ශ්‍රේෂ්ඨයි, හිතම විශාලයි කියලා විඥානය අනන්ත. මොකද අවකාශය අනන්තයි, අනන්ත ආකාශය දැනගන්න පුළුවන් නම් හිතේ. එහෙනම් අනන්ත ආකාශයක් දැනගන්නවා, ආකාශය දැනගන්නවා කියන ධර්මතාවය දැනගන්න ධර්මතාවයකුත් තියෙනවා මේක. කියලා අනන්තෝ විඥානෝ කියලා හිත පැත්තට නැඹුරු වෙලා බලනවා. එතකොට ඒකෙදි හැම වෙලාවෙම ඒ චිත්තචෛතසික පැත්තටයි ඒ සමාධිය නැඹුරු වෙලා තියෙන්නේ. ඒ නිසායි එතකොට විඥානං ඡායතනය අජ්ජත්තාරම්මනයි කියලා කිව්වේ නිසායි. ඒ කියන්නේ චිත්තචෛතසික තියෙන පැත්තට නැඹුරු වෙලා විඥානය අනන්තයි කියන විදිහට තමයි අරමුණු ගන්නේ. එතකොට ආධ්‍යාත්මික චිත්තචෛතසික අරමුණු වෙන නිසා ඒකාන්තයෙන්ම විඥාන ඡායතනේ අජ්ජත්තාරම්මණයක් තියෙනවා. ඊට පස්සේ ඒ හිතත් වඩලා විඥානය කියන්නේ කිසිවක් නෑ නේද කියලා කිසිම දෙයක් නැති ශුන්‍යතාවය නත්ති කිංචි කියලා කිසිවක් නැති බව අරමුණු කරනවා. ඒකට ආයෙ බාහිරයි. ඒ කිසිවක් නැති බව වඩලා ඊට පස්සේ එයාට සංඥාවක් ප්‍රකට වෙනවා. සංඥාව නැතුවත් නෙමෙයි. කියනවත් නෙමෙයි. කියන මට්ටමට ප්‍රකට වෙනවා. ඔකට කියන සංඛාර අවශේෂ වශයෙන්. ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන්න සංස්කාරයන්ගේ අවශේෂම ස්වභාවය. ඊටාම සියුම් ස්වභාවය. එතෙන්ට යද්දී සම්පූර්ණම තමන්වවත් ප්‍රකට නැති මට්ටමටම අජුපෙක්කයි. තමා තුලටමපත් වෙලා කියන්නේ නේව සංඥා නාසඤ්ඤා කියලා කියන්නේ සංඥාවක් නැහැ. නේව සංඥා නාසඤ්ඤා හැබැයි අසඤ්ඤිත් නෙමෙයි. සංඥාවකුත් ලොකු සංඥාවකුත් නැහැ. කියන්නේ ප්‍රකට මට්ටමේ සංඥාවකුත් නැහැ. නමුත් අසඤ්ඤිත් නෙමෙයි. එහෙනම් නේව සංඥා නාසඤ්ඤා කියනවා. එතකොට එතනදී තමන්ටවත් විඥානික ගතියක් පනවන්න බෑ. ඒකයි විඥාන ටිකයක් කියලා පනවන්නෙත් නැත්තේ ඒ තරමට තමන් ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නැහැ.
ඒ පැවැත්මේදී. බාහිර නිමිති කිසිම දෙයක් හසු වෙලා නැහැ. ආධ්‍යාත්මිකයේ ධර්මතාවයේ පැවැත්මම විතරයි තියෙන්නේ. ඒ නිසා මේව සංඥා නාසඤ්ඤායතනෙ කියන එකත් අජත්තාරමයි. එතකොට තමන් තුළටම තමන් නැඹුරු වෙච්ච බවකින් තියෙනවා. ඒ නිසා ඒකාන්ත වශයෙන් ගත්තාම අජත්තාරමණයි කියලා මේ දෙක ඒකාන්තයෙන් කියන්න පුළුවන්. ඊට පස්සේ බහිද්ධාරම්මනා කියලා කියනවා. මොකද්ද? රූපාවචර චික්ක චතුක්ක ධ්‍යාන කුසලතෝච විපාකතෝච කිරියතෝච චතුත්ථ ධ්‍යානච විපාකතෝච. රූපාවචරේ තුන්වෙනි හතරවෙනි ධ්‍යානයන් තුල තියෙන කුසල විපාක ක්‍රියා කියන මෙන්න මේ ටික හැම වෙලාවෙම බහිද්ධාරම්මනයි. චතුත්ථ ධ්‍යානස්ස විපාකෝ කියලා කිව්වේ ලෝකෝත්තර ධ්‍යානවලින්. එතකොට ලෝකෝත්තර චතුත්ථ ධ්‍යානයේ විපාකයක්. එතකොට රූපාවචර චිත්තජ ධ්‍යානයේ කුසල විපාක ක්‍රියාත් මෙන්න මේවා හැම වෙලාවෙම බහිද්ධාරම්මනයි. මොකද ඒ සමාධි නිමිත්තට අරමුණු වෙන්නේ හැම වෙලාවෙම බාහිර ධර්මතාවය. ඇයි ඒ මට්ටමට එනකොට අර අපි කියේ බාහිර සංයෝජන තිබුණේ ආධ්‍යාත්මික පැත්ත සම්පූර්ණ නැකෙනවා. ඒ ධ්‍යාන මට්ටමේදී එයාට බාහිර නිමිත්තක විතරයි අපි නිකමට කිව්වොත් දැන් ඔය ටික චතුක්ක ධ්‍යාන වගේ තැන් වලට පත් වෙන්න පුළුවන්. දැන් පටේ කසින වගේ ගන්නකො. අන්තිමට කසින නිමිත්ත විතරයි තියෙන්නේ. කසින නිමිත්තම තමයි නීලෝ පීතෝ ලෝධිතෝ උදාතෝ කියලා. ඒ වගේ කසින නිමිත්තටම සමවැදින ගතිය තියෙනවා. එක්ක පටේ කසින, ආපෝ කසින, තේජෝ කසින වගේ. මේ අන්න ඒ වගේ බාහිර ආරම්මණයකින්මයි හැම වෙලෙම මේ ධ්‍යාන මට්ටම තුල තියෙන ආධ්‍යාත්මික බව නියෝජනය වෙන්නේ නැහැ එතන. මේ මට්ටමේදී තමන් කියලා මේ පැත්තේ යමක් ආධ්‍යාත්මික පැත්තේ යමක් නියෝජනය වෙන්නේ නැහැ. ඒ හින්දා මේ මට්ටමට කියනවා බහිද්ධාරම්මණයි තියෙන්නේ කියලා. ඊට පස්සේ ආකාසඤ්ඤායතන. ආකාසඤ්ඤායතනත් අපි කිය අනන්ත ආකාශෝ කියලා බාහිර. ඊට පස්සේ චත්තාරෝ මග්ගා අපරියාපන්න චත්තාර සාමාන්‍ය ඵලානි ඉමේ ධම්ම බහිද්ධාරම්මන. එතකොට සතර මාර්ගය සතර ඵලයක් හැම වෙලෙම බහිද්ධාරම්මන. ඒ සතර මාර්ගය සතර ඵලයක් බහිද්ධාරම්මනයි කියලා කියන්නේ. ඕකෙදී දීඝනිකායේ ජනවසබ සූත්‍රය ගත්තාම දැන් ජනවසබ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ජනවසබ යක්ෂයා ජනවසබ කියලා කිව්වේ කවුද? බිම්බිසාර රජුගේ තමයි ජනවසබ හැටියට උපන්නේ. එතනදී සෝවාන් පුද්ගලයෙක් නමුත් මරණාසන්න මොහොතේදී හිතට ටිකක් තරහක් ආව කියනවනේ. ඒ හින්දා තමයි චාතු මහරජකේ උපන්නේ. චාතු මහරජකේ සතරවරන් දෙවිවරු අතර වෛශ්‍රමණ කියන දෙවියන්ගේ මහා සේනාපතිය කියලා තමයි උපන්නේ. යක්ෂ සේනාපති. අර ආතනාටියේ තියෙන්නේ යක්ෂ සේනාපතිට කතා කරලා කියනකොට ඒ ජනවසබගේ නම. එතකොට බුදුරජාණන් වහන්සේ දැකින්න ඇවිල්ලා එයා කතාවක් කරනවා ස්වාමීන් වහන්සේ යම් කලක සහම්පති බ්‍රහ්මයා තවතිසාවේ සුධර්මානම් දිව්‍ය සභාවට ධර්ම සාකච්ඡා කරන්න එනවා. ඒන දවසකදී භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ගොඩාක් විස්තර කරනවා. ධර්මයේ සංගරත්නේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කාරණා අහනවා. ඒකට එතනදී ජනවසබ කියනවා ස්වාමීනි මම අහලා තියෙනවා සම්පති බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේ ගුණ කියනකොට තවතිසාවේ දෙවියන්ට මෙහෙම කියනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ නිවන
නිවනත් ඒ නිවනට මගත් හරියට කිරීදියයි වගේ ගඟයි මුහුදයි යාවෙනවා වගේ පනවනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ නිතරම ආධ්‍යාත්මික කයින් හිත සමාධි කිරීමත් බහැර කයින් ඥාන දර්ශනයක් පනවනවා. එතකොට කියලා භාග්‍යවතුන් වහන්සේ ගුණ කතනයක් කළා කියලා ජනවසඹ මතක් කරනවා. මේ සම්පති භක්මයා කිව්වා කියලා. එතකොට එතනදී ආධ්‍යාත්මික කයින් හිත සමාධි කරලා බහැර කයින් ඥාන දර්ශනය ලබනවා කියලා කියන්නේ හැම වෙලේම මේ සතර මාර්ග සතර ඵල බහැර බහිද්ධාරම්මනයි කියලා කියන්නේ. දැන් අපිට ආනාපාන සතිය වේවා යම් සමත නිමිත්තක් ඇති කරගන්න කවදාවත් බැහැරින්නේ. සමත නිමිත්තක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේම සමාධි කයමයි. චිත්ත සමතයක් ඇති කරගන්න සමත නිමිත්ත තියෙන්නේ ආධ්‍යාත්මිකයි. ඒකයි බහැර දෙයක් බලාගෙන හිටිය සමාධි වෙන්නේ මෙහෙමයි. ආධ්‍යාත්මික පැත්තෙන්. නමුත් ඒ සමාධිගත මනසකින් අපි බලනකොට විදර්ශනා නුවණ අපිට ලැබෙන්නේ බාහිරින්මයි. ආධ්‍යාත්මික කය කියලා එහෙම මෙහෙම බැලුවා. බාහිර කය කියලා මෙහෙම එහෙම බැලුවොත් ඇහැට සාපේක්ෂව රූපායතනෙකමයි අපි විදර්ශනා කරලා තියෙන්නේ. තේරෙන්නේ? එතකොට සතර මාර්ග සතර ඵල බාහිරයි කියලා කියන්නේ හැම වෙලාවෙම ධම්මායතනය හරහායි මේ ටික වැඩෙන්නේ. ධම්මායතනය හරහායි මේ නෝනේ ගොනු වෙන්නේ. ඒ මොකද දැන් අපිට බලන්න වෙන්නේ හිත සමාධි කළා ඇහැට පෙනෙන රූපේ. රූපේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. එතකොට මේ ප්‍රත්‍ය ටික නිසායි හටගන්නේ කියලා බලනකොට පෙර නොතිබීම හටගත්තා කියන එක එනවා. නැත්නම් අතීතයේ තිබුණා නෙමෙයි කියන එක කියනවා. මේ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා බලනකොට අනාගතය අතහැරෙනවා. තියෙනවා කියන එක අතහැරෙනවා. එතකොට වර්තමානයේක දර්ශනයක් ඇති වෙනවා යම්කින්ච සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං. යමක් සමුදය ස්වභාව මේ ප්‍රත්‍ය නිසා හටගත්තා නම් ඔන්න සමුදය ස්වභාව. ප්‍රත්‍ය ටික පෙන්නවා මේ ප්‍රත්‍ය නිසායි හටගත්තේ. සමුදය ස්වභාවකට සම්බන්තං නිරෝධ ධම්මං. ඒ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. ඔන්න මේ ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නැති වෙනවා කියන එකට තමයි සමුදය ස්වභාව කොට ඇති ධර්මයේ නිරෝධ වෙන ස්වභාවය යුක්තයි කියන වචන ටික කිව්වේ. එතකොට සමුදය ස්වභාවය දකිනකොට අතීතන්තය අතහැරෙනවා. තේරෙන්නේ? දැන් අපි කියමු අපිට වටපත කඩන්න ඕනේ කියලා. තල්ලත්තක් අරගෙන නූල් කැරේ ටිකක් අරගෙන මේ මොහොතේ මේ කාරණා ටික එකතු කරලා අපි වටාපත හදාගත්තේ කියලා දකිනකොට නැතිනම් අර අපි කතා කරන්නේ සීනි ටිකක් තේකොළ ටිකක් ඉඟුරු ටිකක් උණු වතුර ටිකක් දාලා එකට එකතු කරපු නිසාමයි තේක කියන එක හැදුනේ කියලා දකිනකොට තේකේ සමුදය ස්වභාවය දකිනකොට තේක ඇතිවෙච්ච හේතු ටික දකිනකොට තේකක් පේනවා තේක ඇතිවෙච්ච හේතු ටිකක් පේනකොට තේක අතීතයේ තිබුණනම් කොහෙ තිබුණද කොහොම තියෙන්නේ නැද්ද කොහේ ඉඳන් කොහොම එන්නේ නැද්ද කියලා ප්‍රශ්න නැහැ. අතීතන්තය අතහැරෙනවා. නේද? එතකොට අපි තේක බොනවා කියලා කියන්නේ වැය වෙනවා කියන්නේ මේ හේතු ටික ඉතුරු නැතුව නැති වෙනවා කිව්වා. එහෙනම් මේ තේක කොහාට යයිද? කොහොම යයිද? කොහොම වෙයිද? කියන මේ කාරණා නැහැ. එතකොට ඒ වගේ තේක වගේ තමයි අපිට රූපයක් පෙනෙනකොට වර්තමානයේදී ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනා සංඥා චේතනා නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විඥානයක් කියන මේ ස්කන්ධ ටික පෙර නොතිබීම හටගන්න බව පේනවනේ. මොකද අපිට රූපයක් පේනවා කියන සිද්ධිය ගත්තාම මේ ස්කන්ධ පංචකය තියෙනවා. හරියට
අතක් වෙනම ඇඳලා කකුල් වෙනම ඇඳලා ඔළුවක් වෙනම ඇඳලා බඩක් පපුවක් වෙනම ඇඳලා කෑලි කෑලි වෙනම ටිකක් තිබ්බුවාම ওই ටික එකට එකතු කරුවාම අපිට මිනිස් රූපයක් වෙන්නේ. එකට මිනිස් රූපයක් වෙනෙන ටික එක එක අංශ නියෝජනය කරන කොටස් අත කියලා නියෝජනය කරන කොටස අයින් කෙරුවොත් ඔහොම අයින් කෙරුවොත් මොකද වෙන්නේ? පුද්ගලයෙක් නැති. ඒ වගේ අපිට රූපයක් කියලා පෙනෙන තැනක රූපයේ තියෙන කොටස් ටික, වේදනාවේ තියෙන කොටස් ටික, සංඥාවේ කොටස් ටික, සංකාරයේ කොටස් ටික, විඥානයේ කොටස් ටික අයින් කරුවොත් මෙහෙම පේන එකක් නැති. එතකොට මේ වර්තමානයේදී ඔවුනොන්ට උපකාර කරගන්නේ මේ ස්කන්ධ පංචකයත් හටගෙන තියෙනවා නම් ඒකද අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ප්‍රත්‍ය ටිකකින් නම් හටගන්නේ. ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා පේනවා. එතකොට මේ දර්ශනයේ සම්පූර්ණ ස්කන්ධ ටික අපිට දකින්න වෙන්නේ රූප ආයතනය මුල් කරගෙන මිසක ඇහැ මුල් කාරණාව කරගෙන මිසක අපි ආධ්‍යාත්මිකයි කියලා බැලුවත් බාහිරයි කියලා බැලුවත් ලෝකෝත්තර දර්ශනයට ආධ්‍යාත්මිකයක් හම්බ වෙන්නේ නැහැ. ඇයි? කාම භූමියට විතරයි මේ ආධ්‍යාත්මික පැත්තක් හම්බ වෙන ලක්ෂණේ තියෙන්නේ. තේරුණා නේද? ඒ කියන්නේ ආධ්‍යාත්මික සංයෝජන ටික තියෙන්නේ කාම භූමියේ විතරයි. එකම රූප ආයතන දෙකට බෙදන්න පුළුවන් ගතිය තියෙන කෙලෙසයකට ඒක තියෙන කාම භූමියේ විතරයි. එතකොට බහිද්ධාරම්මනේ අපරියපන්නේ බහිද්ධාරම්මන සතර මාර්ගයේ බහිද්ධාරම්මන කියලා කිව්වේ මේ විදිහට ඒ ස්කන්ධ පංචකය ඒකේ ප්‍රත්‍ය ටික ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියන ටික බලන්න වෙන්නේ රූප ආයතනය හෝ මුල් කරගෙන. එක්කෝ ඇහෙන සද්දේ හෝ මුල් කරගෙන සද්දේ පෙරමුත් තිබීම හටගත්ත ඉතුරු නැතුව නැති වෙනවා කියන ටික මුල් කරගෙන. එතකොට ඒක නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ අතීතාන්තයත් අනාගතාන්තයත් අතහැරලා වර්තමානයේදී යංකිච්ච සමුදය ධම්ම සබ්බත නිරෝධ ධම්මං කියන විරජ වීතමල ධම්මචක්කය. කෙලෙස් රජස් නැති කෙලෙස් මල නැති දහම් අසක් නැත්තම් දර්ශනයක් හට තේන්නේ. ඔන්න ඔය දර්ශනය බලන කාලෙදි කියන මාර්ගය කියලා. හැබැයි තාම කෙනෙන්නේ බලන නිසා ඒ වුණාට අර ප්‍රයෝගය නැතිලා නැහැ තව. උත්සාහය නැත්තම් පේන්නේ. ඒ නිසා ඵලයක් කියන්නේ. කිසි වෙලාවක හටගත් ධර්මයේ නිරුද්ධ වෙනවා කියන එක ඊට හිත නැඹුරු කළා නුවණින් උත්සාහයකින්ම බැලිය යුතුයි. තේරෙන්නේ නිවනට අනුව බැලිය යුතුයි. නිවනට නැඹුරු කළා සිටිය යුතුයි. මොකක්ද නිවන? හටගත් ධර්මයේ නිරුද්ධ වෙනවා කියලා දුක්ඛ ස්කන්ධයේ නිරෝධය අරමුණු කළ යුතුයි. ප්‍රත්‍ය නිසා හටගත් ධර්ම ප්‍රත්‍ය නැතිව නැති වෙනවා කියලා නුවණින් බැලිය යුතුයි. මොකද්ද? ඇහැට හම්බ වෙන හැම රූපයක්ම, කනට හම්බ වෙන හැම ශබ්දයක්ම, නාසයට හම්බ වෙන ගන්ධයක්ම, දිවට හම්බ වෙන රසක්ම, කයට හම්බ වෙන ස්පර්ශය, සිතට හම්බ වෙන හැම ධර්මයක්ම. මේ ස්පර්ශ ආයතන 6 අර අපි ඊයේ කතා කළේ අර සීමාන්තලේ නගරෙන් ඉන්නකොට දොරටුපාලයාගෙන් අහලා සීඝ්‍ර දූත යෝලවල නගරෙහිමියට ඌ පරිදි වචනේ පවර්ලා යනවා කියන ටිකේදී දොරටු හයක් ඇති නගරය වගේ තමයි ඇහැකන් දිවනාසි ශරීරේ දොරටුපාලය තමයි සිහිය. එතකොට සීඝ්‍ර දූත යෝල තමයි සමති දර්ශන අධ්‍යක්ෂේම. සීමාන්තල තමයි මේ ශාරීරියේ පටිඝාපෝතේජු නගරයෙන් ය තමයි ඒ කය අතුරු කරගෙන පවතින විඥානේ මනෝවිඥානේ. එතකොට ඒ දොරටුවෙන් ශීඝ්‍ර දූත යෝලනා කියන්නේ චක්කු සම්පස්සේ හරහා සම්මුති දර්ශන අධ්‍යක්ෂින් එන්නේ ඌපර්ධි වචනේ පවර්ලා යනවා කියලා කියන්නේ මොකද්ද? නිවනට වචනේ. හරිද? ආදේශං වාස. එතකොට හැම වෙලාවෙම ස්කන්ධයන්ගේ හටගත් ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන පණිවිඩය විතරයි මෙයාට ඉතුරු වෙන්නේ. මෙතෙන්දී ලෝකෙ තුල
රූපාරම්මණය ඇත්ත වෙලා ඒකේ සත්ව භවවල් පුද්ගල භවවල් ආත්ම භවවල් මවාගෙන ගෙවල් දොරවල් ගස්වැල් උයම් මවාගෙන කටයුතු කරන්නේ නැහැ. මොන විදිහට හටගත්ත ස්කන්ධ පංචකයක් ඒක ප්‍රත්‍යයෙන් හටගත්තේ ප්‍රත්‍ය නැති වෙනවා කියන අත්දැකීම තමයි මෙයාට ඉතුරු වෙන්නේ. ඌ පරිදි වචනේ වවරලා දීලා තමයි යන්නේ හැම එකකින්ම. සද්දයක් ආවා. අහවල් ගායකයාගේ සද්දේ, අහවල් කෙනාගේ සද්දේ, අහවල් සතාගේ සද්දේ, ඒ සද්ද ලස්සනයි මේ සද්දේ හොඳ නැහැ කියලා ඒක නම් කරගෙන ඒක ඇතුළේ ඇලීම් ගැටීම්පත් වෙන ලෝකයේ තුල මෙයා එහෙම නැහැ. සද්දේ කියන තැනක මොන විදිහට ආව සද්දේ කියන එක යට ස්කන්ධ පංචකයක් තමයි. හරිද? ඒ ස්කන්ධ පංචකයේ ප්‍රත්‍යයමයි හටගත්තේ ප්‍රත්‍ය නැති වෙනවා කියන අත්දැකීමයි මෙයාට ඉතුරු වෙන්නේ. මේ අති තීක්ෂණයි නුවණ ලෝකයට තේරෙන්නේ ලෝකයා කතා කරන පරයයන් ඕනනම් පුද්ගලයෙක් කෙනෙක්ගේ සද්ද කියලා මෙයා ඔව් ඔව් කියන්න පුළුවන්. මෙයාට ඉතුරු වෙන අත්දැකීම මොකද්ද? ඔය කිව්ව ස්කන්ධ පංචකය කටගෙන ඉරුත් වෙනවා කියන තැනකින් තමයි එයාට වචනේ පවර්ලා දීලා තියෙන්නේ. එයාගේ නගර හිමියට දීලා තියෙන පණිඩේ. නාසයට ගන්ධයක් ආවා. අහවල් මල් සුවඳ හරිම හොඳයි. සමම් පිච්ච මල් මේවා කනේ රුමල් මේවා අරලිය මල් කියලා සුවඳ ඉන්දියන් නඳු පුරුෂය හොඳ කියලා කට්ටිය කතා කරන ඔව් ඔව් හරි හොඳයි කියලා තුන්නම් කියයි. එහෙම කිව්වත් මෙතන නගර හිමියට හැම වෙලේම පනවන පවර්ලා දීලා තියෙන වචනේ තමයි මොකද්ද? අපිට ගන්ධයක් ගන්නවා කියන තැනක තියෙන ස්කන්ධ පංචකය. එතකොට ඒ ස්කන්ධ පංචකයේ ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන තැනකින් තමයි මේ අධ්‍යක්ෂෙ මිතුරු වෙලා තියෙන්නේ. එතකොට රසයක් වුණත් එහෙමයි. ස්පර්ශයක් වුණත් එහෙමයි. සිතර දැන ධර්මාරම්මණයක් වුණත් එහෙමයි. හැම වෙලාවෙම මෙයාට ඉතුරු වෙන්නේ මොකද්ද? ඒ ප්‍රත්‍ය නිසා හටගත් ධර්මයේ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන අත්දැකීම. මේ එතකොට මේ හැම එකක්ම තියෙන්නේ බාහිර අරමුණු කරගෙන. ඒකයි දැන් එතනදී රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ටික විතරයි ඇත්තටම ලෝකේ එයාට හම්බ වෙන්නේ. කෙලෙස් වශයෙන් තමයි ඒ ටික ආධ්‍යාත්මික බාහිර බෙදිලා ආධ්‍යාත්මිකවත් අනන්ත ප්‍රවේද ගිහිල්ලා බාහිර කියන එකත් ඇතුළට ගියේ ඇත්ත වෙලා ඒකෙත් අනන්ත ප්‍රවේද වෙලා තියෙනවා. නමුත් යථාර්ථයේ වශයෙන් ගත්තහම කොතනින් ගත්තත් තියෙන රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා කියන ටිකක් විතරනේ. ඒ නිසා ඒ විදිහට නුවණින් බලන ටිකට කියනවා මොකද්ද? සතර මාර්ගය කියලා. ස්පර්ශ ආයතන හයට හම්බ වෙන හැම ධර්මයක්ම බලන එකට කියනවා සතර මාර්ගය කියලා. එතකොට ඒකත් බහිද්ධාරමණය. බහිද්ධාරමණය කියලා කියන්නේ මේ එතෙන්ට එහෙම ධර්මතාවයක් නෑ. අපිට හම්බ වෙන ධර්මතාවය මේ ලෝකයට හම්බ වෙන ධර්මතාවය මේ කතා කරන්නේ. එතකොට ඉතින් දෙන්න එකක් නෑ කියන්නේ හටගෙන නිරුද්ධ වෙනවා කියනකොට ආධ්‍යාත්මික බාහිර දෙකෙන් එකක්වත් ඉතුරු නොවන තැනක ඉන්නේ අන්තිමට එයාට වචනේ හම්බෙන්නේ. ආධ්‍යාත්මික පැත්තෙන් කලම අතහැරිලා බාහිර කියන ධර්මතාවය හම්බ වෙනකොට ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියන අත්දැකීම නම් එයාට ඉතුරු වෙලා තියෙන්නේ. එයාට බාහිර ආරම්භණයක් ඉතුරු වෙලා නෑ. එතකොට එයා ආධ්‍යාත්මික බාහිරයි කියන අන්ත දෙකම එයාට අතහැරලා තියෙනවා. තියෙන එකක් අරමුණ වෙනව නෙමෙයි. අවස්ථාවට උපදවාගෙනයි පරිහරණය කරන්නේ. ඒකද ප්‍රත්‍යයෙන් උපානගත්තේ ප්‍රත්‍ය නැති වෙනව නැති වෙනවා කියලා නිවනේ ධර්මයන්ගේ නිරෝධය පොයින්ටේ විතරයි ඇති ඉතුරු වෙන්නේ. Taman යන ගණේට යන්නේ එච්චර. දැන් අපිට වෙන්නේ මොන හරි දෙයක් බලලා පැත්තකට ගියාම ඒ බලපු අහපු දේ තමයි Taman කියලා ඉතුරුක් තියෙන්නේ අපිට. ඒ ගතියෙන් තමයි ඊට පස්සේ ඒ වස්තුවේ ගතියෙන් තමයි අපේ ගතිය තීරණය වෙන්නේ. අර අපි කියේ දැන් මේක පැය භාගයකට ඉස්සෙල්ලා වහන්සලා කොහෙද හිටියේ කියලා ඇහුවොත් මොකද පෙන්වන්න තියෙන්නේ? මොකද සිහි කරගන්න තියෙන්නේ? Taman දැකපු වටපිටාව මිසක සිහි කර Taman කියලා සිහි කරගන්න තියෙන්නේ මොකද? ගිලම්පස වළඳපු කුස්සිය. එතනද Taman. Taman හිටියේ කොතනද කියලා තමන්ව සිහි කරගන්න කියලා තියෙන්නේ ওই ටික විතරයි. දැන් හටගත් එක නිරුද්ධ වුණොත් ඒ සිහි කරන්න ඉතුරු නොවුනේ තමයි.
දැකපු දේ ඉතුරු වෙනවා කියන්නේ තමන් ඉතුරු වෙනවා. ඒ කියන්නේ මේ අපිට අපේ පොඩි කාලේ කියලා අපේ පොඩි කාලේ කියන්න පුළුවන්. පොඩි කාලේ ඔයා ගෙවුනේ කොහොමද කියලා කියන්න පුළුවන්. කියලා ඇහුවොත් අපේ පොඩි කාලේ කියලා කියන්නේ මොකද්ද? බාහිර වටපිටාවක් ගස් තිබුණ හැටි කියයි, පොකුණු ටිකක් තිබුණ හැටි කියයි. පරිසරයක් ගැන කියන්න වෙනවා මිසක ඔන්න තමන් කියලා වෙන කියන්න දෙයක් නැහැ. ඒ ටික නැතිනොත් තමන්ව පනව ගන්න මොකද ඉතුරුද? මොකද ඉතුරු නැහැ. එතකොට කෙනෙකුට බාහිරයේ හම්බ වෙනකොට බාහිරයේ තිබුණොත් ආධ්‍යාත්මය පැනගියා. ආධ්‍යාත්මය තිබුණොත් බාහිරේ පැනගියා. මෙතන ආධ්‍යාත්මයෙන් වෙන වෙලා බහිද්ධාරම්මන තමයි ඥාන දර්ශනය හැංගෙන්න තියෙන්නේ. ඒ බහිද්ධාරම්මන නිරුද්ධ වෙනවා. නමුත් ඒ නිරෝධී සාක්ෂාත් කරන්න වෙන්නේ බහිද්ධාරම්මනේ මුල් කරගෙන නිසා මේක පෙන්නනවා. ඒ අපරියාපන්න භූමිය හම්බ වෙන හැම වෙලේම බහිද්ධාරම්මනවයි කියලා ඒ ඥාන දර්ශනේ සාක්ෂාත් කරගන්න වෙන්නේ ඒ නිවනට වැස ගන්න වෙන්නේ මෙහෙම අපිට. තේරෙනවද? නෝනේ සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ. ඒ නිසායි එතකොට මාර්ගයේ ඵලයේ වෙනස තමයි ස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනවා කියලා උත්සාහයෙන් බැලිය යුතුයි. උත්සාහය නැතිනම් තේන්නේ නැහැ. ප්‍රයෝගී අවශ්‍යමයි. ඵලයේ වෙනස වෙන මොකුත් නැහැ. ප්‍රයෝග ප්‍රතිපස්සක්. ප්‍රයෝගයේ සංසිද්ධිලා. ඒ කියන්නේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා බලන්න ඕනේ ගතිය නැති වෙලා. හටගෙන නිරුද්ධ වෙනවා කියන එක තේරෙනවා. ඵලයේ ලක්ෂණය උච්චරයි. මාර්ගයේ ලක්ෂණය මාර්ගයත් නිවන අරමුණු කළා ඵලයත් නිවන අරමුණු කළා කියලා කියන්නේ හටගත් ස්කන්ධය නිරුද්ධ වෙනවා කියලා බැලිය යුතුයි මාර්ගයේදී. ඒක රැඳෙන්නේ. හරිද? පාතට වැටෙන දෙයක් ආපහු ඔසවලා තියෙනවා වගේ. එතකොට ඵලයේ ස්වභාවය තමයි වැටෙන්නේ නැති තැනක ඔසවලම හිටනවා වගේ. මේ ප්‍රයෝගයේ සංසිඳන සම්පූර්ණ. ප්‍රයෝගයේ සංසිඳන වල ලක්ෂණය තමයි හටගන්න හැම දෙයක්ම නැති වෙනවා කියන එක එළඹ සිටිනවා. ඒක හටගන්න හැම දෙයක්ම කියලා කියන සමුදේ ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි. සමුදේ ස්වභාව කොට ඇති ධර්මයේ මොනවද? ඇහැ, රූප, චක්කු විඥාන, කන, ශබ්ද, සෝත විඥාන. මේවා පරිහරණය කළත් එයාට එකයි නොකළත් එකයි. ඒ කියන්නේ පරිහරණය කළත් ඒ ධර්මිය හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක නෝ. පරිහරණය නොකළත් හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක නෝ. කියන තැනකින් එයාගේ නුවණ ඒකත්වයෙන් කියන්නේ. නිවන අරමුණු කරගෙන. සම්මුතිය. එතකොට ඒකයි චත්තාර මග්ග අපරියපන්නා කියලා. මාර්ගය කියලා කිව්ව උසහවත් වෙන බව. චත්තාරික සාමාන්‍ය පලාන කියලා කිව්වේ පටිපස්සද්දි. ප්‍රයෝග පටිපස්සද්දි උත්සාහය සංසිඳිලා පෙනෙන මට්ටමට හම්බෙනවා. ඒ ඔක්කොම හම්බෙන්නේ බහිද්ධාරමණය. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. සිතට පහළ වෙන ධර්මාරම්මණයෙන් පෙර නොතිබීම හට ගන්නවා. ඉතුරු නැති වෙනවා. හම්බෙනවා. ඒ තමයි අර විදිහට. එතකොට ඒ නිසා ඒ ටිකට කිව්වා බහිද්ධාරමණයි කියලා. ඊට පස්සේ රූපං තපෙත්වා රූපය අතහැරලා සබ්බේව කාමාවචර කුසල අකුසල අව්‍යාකත ගන්නවා. එතකොට රූපං තපෙත්වා සබ්බේව කාමාවචර කුසල අකුසල අව්‍යාකත ධම්මා රූපාවචර චතුත්ථ ඥානං කුසලතෝච කිරියතෝච ඉමේ ධම්මා සිය අජ්ජත් ආරම්මන සිය බහිද්ධ ආරම්මන සිය අජ්ජත් බහිද්ධ ආරම්මන කාමාවචර සියලුම කුසල ධර්මයොත් විපාක ධර්මයොත් ක්‍රියා ධර්මයොත් කිසි විටක
ආධ්‍යාත්මික ආරම්භන තියෙන මේක ඒකාන්ත කොට ආධ්‍යාත්මයෝ ඒකාන්ත කොට බාහිරයි කියලා පනවන්න බෑ. මොකද කාමාවචර කුසල් මට්ටම ගන්න විතක ආධ්‍යාත්මිකයි කියලා සමාධිය බලාගෙන නැත්තම් ආධ්‍යාත්මික කේසාලෝමා නකාදන්තා කියලා බලලා කුසල් සිත උපදව ගන්න පුළුවන්. පරසත්තනම් පරපුග්ගලනවා කියලා බාහිරයි කියලා බලලා කුසල් සිත උපදව ගන්න පුළුවන්. නැත්තම් ආධ්‍යාත්මය කියන සමන් දිහා බලලා විපාක සිතක් උපදව ගන්න පුළුවන්. බාහිර කෙනෙක් දිහා බලලා විපාක සිතක් උපදව ගන්න පුළුවන්. ආධ්‍යාත්මික සමන් දිහා බලලා ක්‍රියා සිතක් උපදව ගන්න පුළුවන්. බාහිර කෙනෙක් බලලා ක්‍රියා සිතක් උපදව ගන්න පුළුවන්. ඒක කාමවචර ධර්ම හැම වෙලේම ආධ්‍යාත්මික බාහිර දෙදෙනවා. විතක අධ්‍යාත්ම වෙනවා, විතක බාහිර වෙනවා, විතක අජ්‍යත්ත බාහිර වෙනවා. එතකොට දැන් අපිට කියමු මේ තමන්ගේ පැත්ත කියන අත්දැකීමක් නැතු බාහිරම විතරක් බලනවා කියන ලක්ෂණ උයනක් මලක් නැත්තම් පරසත්තනවා පරපුගලනවා ඔන්න බාහිර. මේ කෙස්ලොම් නියදත් හෝ නැත්තම් තමන් නැඹුරුලා තමන්ගේ කය දිහා බලනවා කියනකො මේක තියෙනවා අජ්ජත්. අපි මෙහෙම බලාගෙන ඉන්නවා මම ඉඳගෙන අනිත්‍යය බලාගෙන ඉන්නවා කියන මට්ටම ගන්නකො මෙන්න මේ අරමුණේ තියෙන අජ්ජත් බහිත දෙක. බාහිරත් පේනවා තමත් ඉන්නවා කියලා පේනවා මේක අජ්ජත් බහිත දෙකක් තියෙනවා. තදුගයන්. ඒ වගේ වෙලාවකදී මේ දෙකම විදර්ශනා කරට යුතුයි. ඇහෙනෙත් එහෙම. ආධ්‍යාත්මික බාහිර දෙකම නියෝජනය කරලා තියෙනවා. අර දෙකේ කලින් කලටත් දැලිය යුතුයි එක් අරමුණේ මෙහෙමත් වෙනවා. අජ්ජත් බහිත. අපිට තමන්වත් එක්කම අනුන් පේනවනේ. සෝරජ්‍යත බහිත. ඒ නිසා කාමවචකේ. ඊට පස්සේ රූපවචේ චතුත් ධානය කුසලතෝච කිරියතෝච මේ ධම්මා සියා අජ්ජතරම සියා බහිතරම සියා අජ්ජත බහිතරම. ඒ කියන්නේ රූපවචේ චතුත් ධානය කුසල ක්‍රියා ඒ මට්ටමට ගිහිල්ලා අපි කියමු දැන් චතුත් ධානය පාදක කරගෙන අභිඥා වගේ ලැබුවොත් විතක පරසිට දන්න නුවණ මෙහෙ බැලුවොත් ඒ වගේ වෙලාවකදී යාට ඔන්න දැන් බහිතරම. තමන්ගේ සිත අනුව බැලුවොත් අජත්තාරමයි. එතකොට පෙරේසු කඳ පිළිවෙල බැලුවොත් බහිතරමයි. එතකොට දිබ්බ චක්කු උයෙන් වෙන රූපයක් බැලුවොත් දිබ්බ රෝතෙන් ඇහුවොත් ඒ නිසා මේ චතුත් ධානයේ රූපවල චතුත් ධාන කුසල ක්‍රියා කියන ටික ආධ්‍යාත්මික බාහිර වෙන අවස්ථාවක් තියෙනවා. ඒකාන්තයෙන් පනවන්න බෑ. එහෙම වෙන්න පුළුවන් කවුරුත් තියෙන ඒ ආධ්‍යාත්මික සංයෝජනයක් නිසා නෙමෙයි කියන එක හැබැයි මතක තියෙන්න ඕනේ. කාම භූමිය ආධ්‍යාත්මික බාහිර බෙදෙන්නේ ආධ්‍යාත්මික සංයෝජනයක් තියෙන නිසා. රූපාවචරයේ ආධ්‍යාත්මික බාහිර බෙදෙන්නේ ආධ්‍යාත්මික සංයෝජනයක් තියෙන නිසා නෙමෙයි. බාහිර සංයෝජනයක් තියෙන්නේ. නමුත් අර ඔය අභිඥා වගේ තැන්වලදී බාහිර අරමුණු කරන්න පුළුවන්. මේ ආධ්‍යාත්මික අරමුණු කරන්න පුළුවන්. තේරෙනවද? අන්න ඒ වගේ නිසා මේ එයාට ආධ්‍යාත්මික ආරම්භණයක් තියෙන්න පුළුවන්. ආධ්‍යාත්මික සංයෝජනය නිසා ආධ්‍යාත්මික ආරම්භණයක් වෙන එකයි ආධ්‍යාත්මික සංයෝජන නැතුව ආධ්‍යාත්මික ආරම්භණයක් වෙන එකයි කියන එකේ වෙනසක් තියෙනවා. ඒක තේරුම් කරගන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මේ වගේ තැනකදී ආධ්‍යාත්මික බාහිර ආරම්මන බෙදෙන චතුත් ධානයේදී ඊට පස්සේ අජතරමන බහිතරම සිය අජත බහිතරම ආකින්චායතනං න වක්තබ්බං අජත්තාරමනාපි බහිතරමනාපි අජත බහිතරම ආකින්චායතනේ නැති කිසිවක් නැහැ කියලා කිසිවක් නැති බව සිහි කරනකොට ආධ්‍යාත්මික යමක් හම්බලා තියෙනවවත් බාහිර යමක් හම්බලා තියෙනවත් ආධ්‍යාත්මික බාහිර යමක් හම්බලා තියෙනවවත් කියලා නොකිය යුතුයි කියනවා. ඒ වෙලාවේදී ආධ්‍යාත්ම ආරම්භණයක් හෝ බාහිර ආරම්භණයක් හෝ ආධ්‍යාත්ම බාහිර ආරම්භණයක් තියෙනවයි නොකිය යුතුයි මොකුත් නැහැ. ඊට පස්සේ රූපංච නිබ්බානංච අනාරම්මන. රූපයයි නිවනයි දෙක ආරම්භන ભેදයකින් කතා නොකොට යුතුයි කියන්නේ. ආධ්‍යාත්මික ආරම්මණයි කියලා හෝ බාහිර ආරම්මණයි කියලා හෝ ආධ්‍යාත්මික බාහිර ආරම්මණයි කියලා හෝ
නිවනටයි රූපෙටයි එහෙම කතා කරන්න දෙපා කියනවා. මොකද අනාරම්මන. අපිට මේ කය ආධ්‍යාත්මික ආරම්මණය කරගන්න පුළුවන්. එතකොට හොඳට බලන්න ආධ්‍යාත්මික ආරම්මණය කියන්නේ කය නෙමෙයි. කය ආධ්‍යාත්මික ආරම්මණය නෙමෙයි. රූපය ආරම්මන කරන්න පුළුවන්. රූපය ආරම්මණය නෙමෙයි. ආරම්මණය රූපෙ නෙමෙයි. තේරෙන්නේ? එතකොට රූපය අනාරම්මනයි කියන ගතියකින් තේරුම් කරගන්නට ඕනේ. රූපය අරමුණු කරන එකත් රූපයත් අතර වෙනසක් තියෙනවා. එතකොට රූපය අරමුණු කළ නොහැකි කියලා කියන්නේ මේ ඒ කියන්නේ රූපී යථා ස්වභාවය හිතට රූපය අරමුණු කරන්න පුළුවන්. හිතෙන් අරමුණු කරනවා. එතකොට නමුත් රූපේ ස්වභාවය තමයි ආරම්මණයක සම්බන්ධ නැති බව. රූපේ අනාරම්මණයි කියනකොට ගන්න මෙහෙම රූපය කියන එක කිසිම ආරම්මණයකට සම්බන්ධ ධර්මයක් නෙමෙයි කියන එක. ආරම්මණයකට හසු වෙන ධර්මයක් නෙමෙයි කියන එක. රූපේට කියන වෙන සාධාරණ වචන තමයි රූපය ආරම්මණයකට හසු වෙන්නේ. රූපය කියලා අරමුණු කරාට අරමුණු වෙන චිත්තජය රූපං ආරම්භ යේ උපජ්ජති චිත්තජයසික ධම්මා කියලා කිව්වට ප්‍රශ්නයක් නෑ. රූපය ආරම්භය යම් චිත්තජයසික ධර්ම ටිකක් උපදිනවනේ මෙන්න මේ ටික කියන්නේ මොකද්ද? රූප ආරම්මණය කියලා. එතකොට රූපයයි නිවනයි කියන දෙකට කියනවා මොකද්ද? අනාරම්මණයි කියලා. මොකද නිවන අරමුණු කරන්න පුළුවන්. නිවන අනිකක් ආරම්මණය අනිකක්. එතකොට නිවන කියන එක ආරම්මණයක්. නිවන කියන එක ආරම්මණයක් නෙමෙයි. එතකොට ඒ විදිහට ගන්න. එතකොට මෙන්න මේ පරයය අපිට තේරුම් කරගත්තාම අපිට තේරුම් කරගන්න පුළුවන් ආධ්‍යාත්මීය අරමුණු කරගත්ත ධර්මය මොනවද? බාහිර අරමුණු කරගත්ත ධර්මය මොනවද? ආධ්‍යාත්මික බාහිර අරමුණු කරගත්ත ධර්මය මොනවද කියලා තේරෙනකොට විතක ආධ්‍යාත්මීය අරමුණු වෙලා තියෙනවා. ආධ්‍යාත්මික සංයෝජන කෙලෙස් තියෙන නිසාම ආධ්‍යාත්මීය අරමුණු වෙලා බාහිර අරමුණු වෙන බවකුත් අපිට හම්බ වෙනවා. සංයෝජන නැතුව කෙලෙස් නැතුව නමුත් පැවැත්මක් තුළ ආධ්‍යාත්මික අරමුණු වෙන බවකුත් බාහිර අරමුණු වෙන බවකුත් තියෙනවා. එතකොට ආධ්‍යාත්මික ධර්මයන්ගෙන් කැමිනිය යුතු කොටසකුත් තියෙනවා. ඒ බවත් අපිට තේරුම් කරගන්න පුළුවන්. බාහිර ධර්මයන්ගෙන් කැමිනිය යුතු කොටසකුත් තියෙනවා. ඒකත් අපිට තේරුම් කරගන්න පුළුවන්. කාම භූමිය හැම වෙලාවෙම අපිට ගෙවා ගන්න වෙන්නේ ආධ්‍යාත්මික ධර්මයන් බාහිර ධර්මයන් කියන දෙපැත්තටම තන ගිහිල්ලා තමයි. නමුත් සසරෙන් කවදා හරි දවසක ඊතර වෙනවා නම් ආධ්‍යාත්මික ධර්මයන් හම්බ වෙන සීමාවෙන් සම්පූර්ණ නිදිච්ච මානසික මට්ටමකින්මයි ඊතර වෙන්නේ කියන ටිකත් මේකෙන් හම්බ වෙනවා. එතකොට ලෝකෝත්තර ඥාන දර්ශනය ඇති වෙලත් නැහැ, ඇති කරගනත් නැහැ, ඇති කරගන්නත් බෑ ආධ්‍යාත්මික පැත්තක් හම්බ වෙන තාක් කියන එක මේකෙන් කියනවා. මොකද සතර මාර්ග සතර ඵල කියන එක බහිද්ධ ආරම්මනමයි කියනකොට ඒකෙන් ආධ්‍යාත්මික පැත්තක් නියෝජනය වෙන්නේ. අවසාන ප්‍රතිඵලයේ බහිද්ධ ආරම්මණයද පිහිටන සිටී තැනකින් එයා බහිද්ධ ආරම්මණය පිටතබල බහිද්ධ ආරම්මණය මිදිව කියනවා. එයාගේ නිෂ්ඨාව පනවන්නේ බහිද්ධ ආරම්මණය. කාම භූමියේ නිෂ්ඨාව පනවන්නේ ආධ්‍යාත්මය. බාහිර ආරම්මණයක පිටියට ආධ්‍යාත්මයේ පිටිය සංයෝජන ආධ්‍යාත්මය නිසා මේකට තමයි යන්නේ. එතකොට මෙන්න මේ ටික අපිට ඉගෙන ගත්තාම මේ සසර ගෙවා ගන්න සිහිනුවන ලැබිය යුතු හැටි, සිහිනුවන පරිශීලනය කළ යුතු වැඩි යුතු හැටි හම්බ වෙනවා. ඒ වගේම අපේ සිහිනුවන තාම පවතින පරිසරය අපිට හම්බ වෙනවා. මේ වගේ මානසික මට්ටමක් නම් අපිට තාම ආධ්‍යාත්මික වගේ හම්බ වෙන පැත්තකින් නම් තියෙන්නේ. තාම අපිට ලෝකෝත්තර ඥාන දර්ශනයකට හිත තබන්න එහෙනම් බෑ. මොකද අපිට සමහරවිට තේරෙන්න පුළුවන් අපි දැන් එන වුවන් වෙලා ඉන්න පුළුවන්, සකදාගාම වෙලා ඉන්න පුළුවන්, අනාගාම වෙලා ඉන්න පුළුවන් කියලා. නමුත් වෙන්න පුළුවන්. නමුත් ආධ්‍යාත්මික අධ්‍යාත්මික විදිහට හිත තියාගන්න අපිට බැරි නම්
තාම ආධ්‍යාත්මික පැත්තක්ම හම්බ වෙනවා නම් අපිට කිව්වත් ඕක වෙනස තේරෙන්නේ නැත්නම් ඇයි මේ තියෙන්නේ මේ ඉන්නේ මමමනේ කියලා නම් හිතෙන්නේ තේරුම් කරගන්න ඕන තාම එහෙම අපිට බුදු ඥාන දර්ශනයක් ලැබිලා නැහැ කියන්නේ. ඉතින් ඒ වගේ අපි ඉන්න තැන් බලා ගන්න යායුතුම් බලා ගන්න අවසංගතුත්ම් බලා ගන්න මේ දම්පතිය අපිට උපකාරී වෙනවා. මේ වගේ අවබෝධය තියෙන අපිට සතර ගෙවා ගන්න උපකාරී වෙනසමයි මේ ධර්මයේ මනාවකට ඉගෙන ගත්තාම අපිට මේ සංකත ධර්මතා ටික හොඳට පිළිසින් දකින්න පුළුවන්. සංකත ධර්මයේ පිළිසින් දැකලා ඒ තුල සත්පුද්ගල භාවයෙන් හැසිරෙච්ච කෙලෙස් ටික දුරු කළා. පිළිසිදු මනසක් හදාගෙන මේ ස්කන්ධ නිරෝධය සාක්ෂාත් කරලා දැකලා සාක්ෂාත් කරගෙන ජරා මරණ දුකෙන් අත මිදෙන්න පුළුවන්. ඒ සඳහා මේ වගේ දහම්පදයන් අපට උපකාර වෙනවා. ඒ සඳහා මේ දේශනාව හේතුපනිස්සෙම වේවා.